නෑ මොටම සුප සැන්ඩයාවක් පොඩි තාක්ෂණය ගැටලු කීපයක් ආවා මේ දවස්වල කොහොමත් එක එක තාක්ෂණික ගැටලු වෙනවා තියෙනවා වැස්සුණු බාධා වෙලා තියෙනවා නේද අපි පවර්පොයින්ට් එහෙම නැත්නම් විද්‍යුත් සමර්පණ ගැන ඉගෙන ගත්ත අවසන් දවසේ ඉතින් ඔයාලට පොඩි වැඩක් දීලා තියෙන්නේ උපාංග ගැන හදන්න පුළුවන් පෝට්ස් ගැන හදන්න පුළුවන් කම්පියුටර් යූසර්ස් ගැන හදන්න පුළුවන් නිදහස දීලා තිනවා තමන් කැමති එකක් තෝරගෙන ස්ලයිඩ් පහක අඩුම වශයෙන් ස්ලයිඩ් පහක් තියෙන්න ඕනේ ප්‍රසන්ටේෂන් එකක් හදන්න. හරි. මට එතනදී ගැටලු තියෙන අය ඔයාලගේ ගෲප් එකේ හරි කමක් නැහැ මැසේජ් එකක් දාන්න මේ වෙද්දි මොබයිල් එකක් වගේ විතර නම් පාවිච්චි කරන්නේ. ඔයාලට ගැටලුවක් ඇති මේකේ. එහෙම තියෙන අය කියන්න මම මොකක් හරි එකට විකල්පයක් ඔයාලට යෝජනා කරන්න මේ විදිහට කරන්න කියලා. හරිද? අනිත් අය හැමෝම උත්සාහ කරන්න ඕනේ මට මේ ස්ලයිඩ් පහක් බොහොම මූලික දෙයක් සරල දෙයක් ලේසි දෙයක් නේ ස්ලයිඩ් පහක් හදලා තමන්ට පුළුවන් ඇනිමේෂන් දාලා හයිපර්ලින්ක් දාලා ওই ටික දාලා හදලා එවන්න තමයි ඕනේ ප්‍රසන්ටේෂන් එකේ වුණාම අපිට මේ කොටස අද දවසින් ඉවර වෙනවා මේ පාඩම වැඩි ප්‍රශ්න වෙන පාඩමක් නෙමෙයි කියලා මම නිතර මතක් කළා නමුත් අපි දැනගන්න ඕන දේවල් කීපයක් විතරක් තියෙනවා ඒ ටික විශේෂයෙන් අවධානය යොමු කරලා බලමු අපි අදත් මම පොඩ්ඩක් ඒ ටික මතක් කරන්නම් මම මේ ඉන්න තැන පේන්න හිටියොත් එහෙම ගැටලුවක් තියෙනවා ඒ ටික පෙන්නන්න පුතේ මෙන්න මේ පහළ තියෙන views ටික අපි එදා අන්තිමට කතා කළා මෙන්න මේ තියෙන view ටික ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕන මොකද නිතරම ප්‍රශ්න වලට අහන ටිකක් තමයි උතන තියෙන view type ටික. ඒ කියන්නේ මේ අපිට සමර්පණයේ පේන විදි. දැන් අපි word එකක නම් දකින්නේ එකම විදිහකට. හැබැයි මෙතනදී මේක දකින්න විදිය වෙනස් වෙනවා. මයි ස්ක්‍රීන් එක අනිත් පැත්තට යන්නම්කෝ. දැන් මේ තියෙන දකුණු පැත්තෙන් තියෙන ඒවට ටික බැලුවොත් එහෙනම් මෙතන පල්ලෙහා views ටිකක් ඔයාලට පේනවනේ. ඒ view වර්ග ටිකට කියනවා normal view එක. ඒ කියන්නේ සාමාන්‍ය ආකාරයේ ඊළඟට slide sorter view එක. දැන් අපි normal view එකේදී තමයි මේ පැත්ත මෙහෙම තීරුවයි මෙහෙම පේන්නේ. අපිට සාමාන්‍ය සංස්කරණය කරන් යද්දි වඩා සුදුසු වෙන්නේ normal view එකේ ඉන්න එක. slide sorter view එක කියලා කියන්නේ sorter අනුපිළිවෙලින් sort කරන කෙන sort අනුපිළිවෙල සැකසීමේ view එක. ඒකදී අපිට මෙයා මේ විදිහට මාරු කරන්න පුළුවන්. ඒ ටික අපි කතා කළා. ඒකේ sort view එක අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ මේ අනුපිළිවෙල හදා ගන්න. ෆෝන් එකට PowerPoint download කරගෙන presentation හදන්න බැයිද කියලා ප්‍රශ්නයක් අහලා තිනවා. හදන්න පුළුවන් පුතේ අපි එහෙම ඒවා කීපයක් කතා කළා PowerPoint එකම download කරන්නත් පුළුවන් නැත්නම් ඒ જાති තව software තියෙනවා. එහෙම එකක් වුණත් ගැටලුවක් නැහැ. PowerPoint එකට දාන්න ටිකක් ඉඩ ඕන මට මතක හැටියට. අනික ඔයාලට Microsoft account එකක් තියෙන්න ඕන නැත්නම් හදන්න දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ෆෝන් එකේ නැත්නම් Google Slide කියලා account app එකක් තියෙනවා. ඒ app එක පාවිච්චි කරලා Google Slide මම කලින් දවස් වලට කළා මේක කරන් එද්දි ඒකනොත් ඔයාලට හදා ගන්න පුළුවන්. මම ගේසත් රෙකෝඩින් එක link එක දාලා නැද්ද ඔයාලට අප්ලෝඩ් නම් කරා. හොඳයි මම මේකෙන් පස්සේ ගේසත් රෙකෝඩින් එකේ link එකත් එවන්නම්. ඒක බලලා එහෙමනම් තමන්ට දීපු වර්ග පහෙන් එකක් හදන්න. ඒක විශේෂයෙන් අනිවාර්යෙන් හදලා එවන්න ඕන assignment එකක්. පොඩි වැඩක් තියෙන දැන් ගෙදරත් ඉන්න නිසා දවසකින් කරන්නත් පුළුවන්. හැබැයි ලබන සඳුදා අන්තිම දවස මම ගිය සතියේ කිව්වා මේ සතියේ මේ දවසත් ගන්නවා කියලා. ලබන සඳුදා වෙද්දි ඉරිදා වෙද්දි මට ඒවල තියෙන්න ඕනේ. ඉරිදා රෑ 12 වෙද්දි ඒවල තියෙන්න ඕනේ. හරි? කොහොමද එවන්නේ? එක්කෝ WhatsApp එකෙන් මගේ නම්බර එක විතරක් සිලෙක්ට් කරලා එවන්න පුළුවන්. එහෙම නැත්නම් මම ඔයාලට ඊමේල් ඇඩ්‍රස් එක දෙන්නම්. දැම්ම දෙන්නම්කෝ. මෙන්න මෙතන තියෙන ඊමේල් ඇඩ්‍රස් එක මේ උඩ තියෙන එක කරන්න. මේක දාන්න එපා. මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එකට එවන්න ඕනේ. teacher ටිටක් lk නැත්නම් තිත නැතුව ගහුවත් කමක් නැහැ iteacher lk කියලා @gmail.com
ඔව් Google slide එකේ හදන්න තියෙන්නේ මේ විදිහටම තමයි. ඒකේ ඔයාලට හදන්න පුළුවන් වෙන විදිහට හදන්න. ඒක දැන් ෆෝන් එකකින් කරද්දී නම් ටිකක් වෙනස්. හැබැයි කම්පියුටරෙන් කරද්දී නම් Google slide එක මේ වගේම තමයි. මට ෆෝන් එක ගන්න පුළුවන් වේද කියලා මම try එකක් දෙන්නම්. ස්ක්‍රීන් එක මේකට ගත්තොත් මට ෆෝන් එක අද පෙන්වන්න පුළුවන් ඒවලට කොහොමද ඒකෙන් කරන්න කියලා. බලමු අපි. මම ඒක යන අතට උත්සාහ කරන්න. ඉතින් මේ view ටිකයි මේ animation මේ sorry view වලින් අපි කතා කරේ short view එක. ඊළඟට reading view එක තියෙනවා. මම උඩ තියෙන ස්ක්‍රීන් එකට අයින් කරනවා ඕන. reading view එකේදී අපිට slide එකෙන් slide එක බලන්න පුළුවන්. එකන් හරියට read කරන්න තියනවා වගේ තියෙන්නේ පොතක් කියවනවා වගේ මෙතන පහළ මාරු කර හැකි. කදාවෙන් කදාව ඒකේදී animation වැඩ කරනවා සමහර වෙලාවට. අනිත් එක තමයි ස්ලයිඩ් ෂෝ view එක. ස්ලයිඩ් ෂෝ කියන්නේ මම මේක ඉදිරිපත් කරද්දී භාවිතා කරන view එක. ඒතකොට මුලින් ඉඳලා මේක ස්ලයිඩ්ස් එක අනුපිළිවෙලින් පෙන්වනවා. මම ඔයාලට මේක කලින් දවසේ පෙන්නුවා. ඒ ස්ලයිඩ් ෂෝ view එකෙන් තමයි පෙන්වන්නේ. හරි. හොඳයි. තව මොනවා හරි දැන් ඔය ඇහුවා වගේ ගැටලු තියෙන අය කියන්න. මම බලන්නම්. එවන්න ඕන විදිය වීඩියෝ කරලා එවන්න ඕන. ඒක හදන විදිය නෑ හදන විදිය නෙමෙයි පුතේ වීඩියෝ කරලා එවන්න ඕනේ. ඔයාලා හදන මේ හැදුවට පස්සේ හැදෙන PowerPoint එකයි මට එවන්න ඕනේ. හදන විදිය ඕනේ නෑ. PowerPoint එක ෆයිල් එකේ එවන්න. කොහොමද එවන්නේ කියලා අපි අද බලමු. දැන් මේකේ PowerPoint එක හදන සම්බන්ධව ගැටලු තියෙනවා නම් කතා කරන්න. ඔයාලා මේක ටිකක් හරි කළොත් පුතේ ඔයාලට අනිවාර්යයෙන්ම මේකේ ලොකු අත්දැකීමක් ගන්න පුළුවන් මේක වැඩ කරන හැටි ගැන මොකක්ද කියලා. දැන් මේ ටික ඔක්කොම හදන දවස් ගන්න අපි මේක සේව් කරනවානේ. හරි. හදලා මෙතන සේව් බටන් එක තියෙනවා. ෆයිල් ගිහිල්ලා සේව් ඇස් හරි සේව් හරි ගියාම ඔයාගෙන් අහනවා මේක කොතනද සේව් කරන්න කියලා. නේද? සේව් ඇස් හැමතිස්සෙම දෙන්න එපා. මම අර කලින් දීපු ඊමේල් ඇඩ්‍රස් එකට එවන්න ඕනේ. මේක මේල් කරලා එවන්න. එහෙම නැත්නම් WhatsApp කරලා එවන්නත් පුළුවන්. මම මුල් මට්ටමට විතරයි කියන්නේ හේතුව සමහර බොහෝ දුරට ඔයාලා මේව දන්නවා. කොහොමද ෆයිල් එක එවන්නේ කියලා. හරි. එතකොට ඔයාලට පුළුවන් අර දවස් ටිකේ මට WhatsApp වලින් කතා කරලා කියන්න chat කරලා. WhatsApp එකෙන් මගේ නම්බර් එක හොයාගත්තා කියන ඔයාලට ලිස්ට් එකෙන් අපේ මේ නැනසල එකේ එතනින් බලලා ඉවරලා මට කියන්න මොකද්ද තියෙන ගැටලුවක් තියෙද්දි මොනවා හරි තියෙනවා නම් මේක කොතන හරි මෙහෙම ඔයා කැමති කෙනෙක් මේක සේව් කරගන්න ඕනේ. ඒක පුළුවන් මං හිතන්නේ. සේව් කරලා ඒ ෆයිල් එක තමයි මට WhatsApp එකට හරි ඊමේල් කරලා හරි එවන්න. දැන් ඊමේල් කරන්න දන්නේ නැති ගැටලු තියෙන අය ඉන්නවා නම් මම කියන්න පුළුවන්. ඔයාලගේ දැන් ෆුල් ස්ක්‍රීන් එකට පේන්නේ නේද? Okay.
right අර ෆෝන් එක ගැන අහපු අයට මම මේ මොබයිල් එකක පොඩ්ඩක් පෙන්නන්නම් මේක ගැටලුවක් තියෙනවා නම් මෙන්න මොබයිල් එක එතකොට Gmail කරන්න කොහොමද කියලා අහනවා බලමු එකත් පුළුවන් තරමක් කතා කරමු දැන් මොබයිල් එකේදී ඔයාලට Play Store එකට ගිහිල්ලා ගන්න වෙනවා Play Store Google හැබැයි Play Store එක සපෝට් කරනවා නම් තමයි කරන්න වෙන්නේ. Okay. Slides කියලා search කරන්න. Slides. එතකොට හම්බ වෙනවා මෙන්න මේ වගේ තැඹිලි පාට කහ පාට වගේ පෙන මේ පාටක තියෙන icon එකක්. ඒකේ තමයි Google Slides. ඒක open කරන්න පුළුවන් ඔයාලට. දැන් මේක මම ඒක disable කරලා විතරයි තියෙන්නේ. මගේ මේක install කරලා තියෙනවා. බර මේක enable කරන්න දැන්ට මේක මගේ අප්ඩේට් එකකුත් තිබිලා තියෙනවා ඕපන් කරගන්න බැරුව ගියා enable කරපු ගම B29 තියෙන බලමු පන්ටි බර මේක ඔයාලා install කරගන්න මේ විදිහට Google slide එක මේකෙන් හදන්න පුළුවන් තරමක් දුරට සේව් කරෝ ෆයිල් එක කම්පියුටර් එකෙන් WhatsApp කරන්නේ කොහොමද හොඳයි හොඳ ප්‍රශ්න ටිකක් අහනවා නේද ඔයාලා දොර කම්පියුටර් මේ විදිහට WhatsApp පාවිච්චි කරලාම නැද්ද සෙනක WhatsApp පාවිච්චි කරන මේ ෆයිල් එකක් WhatsApp කරන්න කිව්වා. මට හරියට ඇහුන්නේ නැහනේ. WhatsApp පාවිච්චි කරනවා. ෆයිල් එකක් WhatsApp කරන විදිහට. ෆෝන් එකේ අර කම්පියුටර් එකෙන් WhatsApp යන දන්නවනේ නේද? ඔව් සර්. ආයිත් ඒක ඇටච් කරන තැනටම ගිහිල්ලා දාන්න පුළුවන්. මම බලන්නම් පෙන්නන්න පුළුවන් ඒක මට බොහෝ මේකේ. මේක ඉන්ස්ටෝල් වෙනවා තවම. ඉතින් නැත්තම් ඊමේල් කරන්න මම ක්‍රම දෙකම කියලා දෙන්නම්. දැන් ඔන්න මම මේ ડોකියුමන්ට් එක සේව් කරනවා ඩෙස්ක්ටොප් එකේ ටිකක් තේරෙන්න this PC desktop. මම මේක සේව් කරා මේක presentation with ඔයාලගේ නම දාලා එවන්න නැනසල පන්ති කියලා දාන්න නැනසල ක්ලාස් කියලා නම දාලා ඒවද PowerPoint එක දැන් ඉන්න ඔයාලට යට ස්ක්‍රීන් එක පේන්නේ ඔන්න මම මේක සේව් කළා ඩෙස්ක්ටොප් එකේ සේව් ගිහිල්ලා සේව් ඇස් ගිහිල්ලා සේව් කළා මම මේ සමහර වෙලාවට භාගයට වගේ කියලා දෙන්නේ හිමිට හිමිට කියලා දෙන්න බැරුවම නෙවෙයි හරිද පියවරෙන් පියවර හිමිට කියලා දෙන්න පුළුවන් මේවා එහෙම කියලා දෙනවා කියන්නේ ඔයාලට ලැජ්ජාවක් එහෙම කරන්න ඕනේ නැහැ අපේ අපිට ඔයාලගේ වයස ළමින්ට හොඳට ඇඟේ තියෙනවා සහ පුළුවන් වෙන්න ඕනේ මෙහිට කරලා බොරු ගොඩාක් කර මම කරන එක මත ඩිපෙන්ඩ් වෙන්න නැතුව සමහර ඒවා අල්ල ගන්න ඕනේ ඒක නිසා ගැටලු තියෙනවා නම් තේරුම් නැත්නම් ඔන්න ආයෙ අහන්න හැබැයි හොඳම දේ ඔයාලා එක වතාවක් කර මේක උත්සාහ කරන්න ඕනේ සේව් ඇස් නම කිව්වහම ප්‍රමාණවත් හරිනම් දක්ෂ ඉගෙන ගන්න කෙනෙක් IT හොඳට ඉගෙන ගන්න කෙනෙක් නම් ඔන්න එහෙමයි වැඩ කරන්නේ. හරි? ඒක නිසා වචනේ ඇහුණා නම් ඇති. හොයාගෙන කරන කොහොම හරි සේව් කරගන්න කිව්වා නම් ඇති. මේල් කරන්න කිව්වා නම් ඇති. මෙතෙන්ට හැදෙන්න ඕන අනිවාර්යෙන්ම ඈ. ඔස්සදී මොන හරි අහන්න තියෙනවද? මයික් ඔන් වෙලා තියෙන්නේ. right මම අර ෆෝන් එකේ ඉස්සෙල්ලා පෙන්නලා ඉන්නම්. මගේ ෆෝන් එක මේ තියෙන්නේ. දැන් මේකේ ඔයාලා ෆෝන් එකේ ඒක ඕපන් කරාම ඔයාලගේ ෆෝන් එකේ තියෙන ඊමේල් account එකෙන් මේකට ඔන් වෙනවා. ඊට පස්සේ මේකේ මේ ප්ලස් බටන් එකක් කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මේක ඉංග්‍රීසි වලින් හදුවට කමක් නෑ. මම මේ බැලුවේ මට එහෙම එවපු එකක්ම ඔයාලට පෙන්වන්න පුළුවන්ද කියලා.
අපි අලුත් එකක් හදන්න මේකට ආවට පස්සේ මෙතන තියෙන ප්ලස් බටන් එක ක්ලික් කරලා ඔයාලට අලුත් එකක් හැදුව හැකි මේ වගේ. දැන් මේ තියෙන අර PowerPoint එකේ එක තමයි. හරි. ඊළඟට මෙතන තියෙනවා එක එක ටෙම්ප්ලේට් ආකෘති අපි අර කලින් කතා කළේ ලේඅවුට් කියලා කියන්නේ. ඒවා මේකේ තියෙනවා. ඔයාලට කැමති ලේඅවුට් එකක් තෝරගත්ත හැකි ටයිටල් ස්ලයිඩ් කියන ලේඅවුට් එක තෝරගත්තා. අලුතෙන් ස්ලයිඩ් එකතු කරන්න මෙතන යට ධන ලකුණක් ක්ලික් කරලා තියෙනවා එක. මෙතන ක්ලික් කරලා ඉවරලා අලුතෙන් ස්ලයිඩ් තෝරගන්න පුළුවන්. මෙතන ක්ලික් කරාම කෙලවරේම යට තිබ්බ. ඒකට ආයි අලුතෙන් ටෙම්ප්ලේට් එකක් අහනවා. තමන් කැමති ටෙම්ප්ලේට් එකක් සිලෙක්ට් කරලා දුන්න හැකි මේ විදිහට මාරු වෙන්න පුළුවන්. යට තියෙන අරක පැත්තේ තිබ්බ එක මේකේ යට තියෙන්නේ. view ටික ඊළඟ මෙතන ක්ලික් කරලා මේකට ටයිප් කරන්න පුළුවන්. with no users of ICT. නම දාන්න හිතුවා. මේක ඊට පස්සේ එඩිට් කරනවා. තව තියෙනවා මේ උඩ. මේවට ගියාම මේ තැන් වල ක්ලික් කරලා මෙතන කලර්ස් වෙනස් කරන්න තියෙනවා. ඉතින් ඔයාලට ওই ගේම් වල ඒවා හොයාගන්න පුළුවන් වගේ මේවත් හොයාගත්ත හැකි. අනික පොඩි දැන් මේවා අපි ඉගෙන ගන්න කාලේ අපිට තිබුණ නැහනේ. මේවා මේ අලුතෙන් හැදිච්ච ඒවානේ. අපිත් පාවිච්චි කරලා තමයි ඉගෙන ගත්තේ. ඉතින් අනික මේ කාලේ දැන් අපිට පුළුවන් නම් පාවිච්චි කරලා අල්ලගන්න ඔයාලට අපිට වඩා පුළුවන්. ඇත්ත කතාව. ඔයාලා පිළිගත්තේ නැති වුණාට දැන් ළමයින්ට අපිට වඩා මේවා හොඳට කරන්න පුළුවන්. ඒක නිසා චුට්ටක් මහන්සි වුණොත් මේ තියෙන ඒවා අල්ලගන්න පුළුවන්. මං හැමතිස්සෙම කියන්නේ IT ඉගෙන ගන්නවා නම් ඔයා ගොඩක් මහන්සි වෙන්න ඕන. ඔයා හිර වෙන තැන් වලදී විතරක් අපෙන් උදව් ගන්න ඕන. චුට්ටක් මේකේ පැටර්න් එක අහු වුණාම කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා IT වල ඔයාලා මේක අපුඩුට කරගෙන යනවා. එතෙන්ට ආවහම ඔන්න මම බලාපොරොත්තු වෙන දැනට ඔයාලා හැදෙනවා. ඒ ඇරෙන්න IT අපි නිකන් කරලා මේකේ විභාග පාස් වුණා කියලා තේරුමක් නැහැ. මම නම් දන්නේ මට නම් තේරෙන්නේ හැටියට. ඔයාලා දන්නවනේ දැන් මේ ලෝකේ යන තත්ත්වේ ලෝකෙට වෙලා තියෙන දේවල් අපි ඉන්න හැටි ලෝකේ අපිට තියෙන තැන ඔක්කොම හිතද්දී වැඩකට නැති ඉගෙනගත්ත ළමයි ටිකක් විතර වැඩක් නැති වෙලා තියෙන්නේ දැන් ගණන් ගන්නෙ නැහැ. හොඳට ඕනතරම් උදාහරණ පෙන්නන්න පුළුවන්. වැඩ කරන්න පුළුවන් අය තමයි ඕනේ. ඕන තැනකින් හොයලා බලන්න මේ සමහරලාට සහතික බලන්නෙත් නැහැ. උපාධිය ඕනෙත් නැහැ. වැඩ දන්න අයට තමයි තැන තියෙන්නේ. වැඩ බැරිට අවසන්ලා වැඩක් නැහැ. ඒකින් දාවන්න කොච්චර මේක දැන් පේපර් එකට ලියන්න මේවා එකක්වත් ඕනේ නැහැ. PowerPoint ඕනෙම නැහැ. එක දවසක්වත් කරන්න ඕනේ නැහැ. අර මම අන්තිම විද්‍යාලයට කියලා දෙන්නම් ඕන දැනගන්න ඕන මොනවද කියලා ඒ ටික දන්නවනම් විභාගේ පාස් වුණ හැකේ. අය කම්පියුටර් එක අල්ලපුවා නැති ළමයි ඒකත් අය ඉන්නවා. හරි? ඒකින්ද මේක කරන අයට තියෙයි නොකරන අයට ඒත් තියෙයි. මට කරලා එවන්න මම බලනවා අන්තිම දවස් දෙන්න ඉරිදා. ඒ වෙද්දී අදුම ගානේ ස්ලයිඩ් 5ක්වත් හදලා එවන්න Tamanට පුළුවන් විදිහට. මෙන්න මම දැන් හදපු ෆයිල් එක සේව් කළා නම් ඩෙස්ක්ටොප් එකේ දැන් මේක මේල් කරන්නේ කොහොමද කියලා මගෙන් අහනවා. WhatsApp කරන්නේ කොහොමද කියලා දෙකම අහනවා. ඔන්න මම මේ දෙකක් කියලා දෙන්න යන්නේ. මේක තව එහා පාඩමකයි තියෙන්නේ නම් අපි ඉස්සෙල්ලාම වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරලා මේ විදිහේ වෙබ් බ්‍රවුසර් එකක් අපි Chrome එක ඕපන් කළා කියලා හිතමු. Chrome එක ඕපන් කළාට පස්සේ අපි ඒක ඊමේල් එකකට ලොග් වෙලා තියෙනවා නම් මෙතන පෙන්නනවා අපේ අයිකන් එක. ඊට පස්සේ Gmail කියන එකට යන්නයි තියෙන්නේ. Gmail. Gmail කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා compose කියලා බටන් එකක්. compose දාන ලකුණක් තියෙනවා. අන්න එතන ක්ලික් කරලා ඊළඟට අපි දැන් යවන්න ඕන කෙනාගේ මේල් එක දාලා යවන්න කොඩි කොටුවක් එනවා මේ වගේ new message කියලා එකක්. ඒක මේ to කියන තැන ඔයාලා දාන්න ඕන මම දීපු email address එක මම දුන්නේ IT
I teacher. teacher තිතක් LK at gmail එක මගේ පර්සනල් එක නෙමෙයි හේතුව ඒක දුන්නාම මට කරදර ඒවල ඔක්කොගෙන් ඉල්ලාම පැටලෙනවා මගේ වෙන ඔෆිසියල් නේමක් තියෙනවනේ ඒකට iteacher.lk@gmail.com මෙහෙම මේල් ඇඩ්‍රස් එකක් තියෙන්නේ මේල් ඇඩ්‍රස් එක දාලා සබ්ජෙක්ට් එකට ඔයා දාන්න නම දාලා ඔයාගේ නැනසල පන්තිය කියලා නැත්නම් නැනසල ක්ලාස් යට මෙතන තියෙනවා ෆයිල් කටුවක් වගේ එකක්. මෙතන තියෙන attach file කියලා. attach file. පේනවා නේද? මෙන්න මෙතන තියෙන ෆයිල් කටුව වගේ එකක් ක්ලික් කරන්න ඊට පස්සේ. ඒක ක්ලික් කරලා ඊළඟට ඔයා මෙතනින් ඩෙස්ක්ටොප් එකට ගියාම ඒ එන කවුළුවෙන් අපි තෝරන්නේ කොතන එකක්ද ඕනේ කියලා. මෙතන ඩෙස්ක්ටොප් එකේ තියෙනවා අර ප්‍රසන්ටේෂන් එක අයිකන් එක තියෙනවනේ. ඒක ඕපන් කරාම මෙන්න මෙහෙම අපිට වෙනවා තීරුවක් පිරීගෙන යනවා. ඒ කියන්නේ දැන් ඔන්න අරක ඇටච් වෙනවා. මේල් එකට සෙට් වෙනවා. හරි. ඒක පිළිගුණාම හරි. ඊළඟට මේ send කියන බටන් එක යා ක්ලික් කරන්නයි තියෙන්නේ. එතකොට මෙතන වැටෙනවා send in කියලා message sent message එක කියලා. එතකොට මගේ inbox එකට මෙහෙම ඔයාගේ නමින් එනවා. වල් ප්‍රසන්ටේෂන් එක මේක එනවා. ඉතින් උත්සාහ කරලා බලන්න. කරද්දි ගැටලු ආවොත් එහෙම යාළුවොත් එක්ක කතා කරන්න පුළුවන්. ඒ දන්නේ නැත්නම් ආයෙ මටම මැසේජ් කරලා අහන්න මෙහෙමයි හරි ගියේ නෑ. හැදුවා. ඒවා ගන්න විදියක් නෑ. කියලා කියන්න අපි බලමු. ඔය එක ක්‍රමය. දෙවෙනි ක්‍රමේ WhatsApp වලට එවන එක අහලා තිබුණා. අපි ෆෝන් එකෙන් WhatsApp යනවනට කම්පියුටර් එකෙන් ගියහකි කියලා දන්නවනේ. මේක කරන්නේ කොහොමද? ඉස්සල්ලාම අපි වෙබ් බ්‍රවුසර් එකට Google එකේ වගේ ගහනවා WhatsApp web කියලා. WhatsApp web කියලා සර්ච් කරනවා. එතකොට එන එකෙන් web.whatsapp.com කියලා මේ උඩ මේනවනේ WhatsApp web කියලා එකක් ඒකට යනවා. මේකට ගියහම මේ වගේ එකක් එන්න ලෝඩින් වෙන පේජ් එකක් එන්නේ. බලමු. මෙන්න මෙහෙම එකක් එන්න ඕනේ. WhatsApp web කියලා මෙන්න මේවා. මේකට අපි කියනවා QR code එකක් කියලා. නේද? QR code එකක් එන්න ඕනේ. QR code එක ආවට පස්සේ ඔයාලගේ ෆෝන් එක අරගන්න. ෆෝන් එකේ යනවා WhatsApp වලට. මෙතන මගේ ෆෝන් එක. දැන් මේකේ WhatsApp වලට ගියා. ගිහිල්ලා එතන තියෙනවා මෙතන තිත් තුනක්. අර උඩම තියෙන බැටරි ලකුණු ගාව යටින් මගේ තියෙන මේ කාච ගාවට එහා පැත්තේ තිත් තුනක් තියෙනවා. මේකේ ක්ලික් කරලා link device කියන එකට යනවා. හරි? එතන මොනවා හරි මේ විදිහක් කලින් link කරලා තියෙනවා නම් ඔයා එතනින් පස්සේ කරන්න ඕනේ මේ like a device කියන උඩ බටන් එක ඔබන එක. හරි? ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ කැමරාව මේ විදිහට ඔන් වෙනවා. ඒ කැමරාව අර තියේ තිබ්බ QR කෝඩ් එකට අල්ලන්නයි තියෙන්නේ. එහෙම ඇල්ලුවට පස්සේ ඒක මම අල්ලන්න හිතනත් කලින් හරි ගියා. ඇල්ලුවට පස්සේ මේ විදිහට WhatsApp එක මේකෙන් පෙන්නනවා. හරි. ඊළඟට දැන් ඔයාලට මේ group එකෙන් මගේ නම හොයාගත්ත හැකිනේ. මේකේ message දාපු එකකුත් තියෙනවා නැත්නම් මම message එකක් දැම්මොත් ඒත් හොයාගත්ත හැකියි. හරි. මම මේකෙන් message එකක් දාන්නම්. දැන් ෆෝන් එක ඕනේ නේ. දැන් මෙහෙම
මැසේජ් එකක් දැම්මහම ඔයාලට මෙතන මේ තියෙන වලින් මගේ නම පේනවා නේද එතන උඩ එකේ ඔන්න මට වෙනම එතනින් ගිහින් ඉවරලා ස්ටාර්ට් මැසේජ් කියන එකට ගියාම සෝරි අදම ස්ටාර්ට් කොහෙන්ද ගිහින් මොකද යන්නේ reply privately නේ ඉතින් යන්න ඕනේ reply privately කියන එකට ගියාම ඔයාලට මගේ account එක විතරක් පෙන්නනවනේ ඊළඟට මෙතනක් තියෙනවා ෆයිල් කට්ටක් දැන් ඊමේල් එකෙත් තිබ්බ ෆයිල් කට්ටක් මෙතනක් තියෙනවා ෆයිල් කට්ටක් මෙන්න මේ ෆයිල් කට්ට ක්ලික් කරලා ඒකේ ඩොකියුමන්ට් කියන එකට යන්න ඩොකියුමන්ට් කියන එකට යනවා ගිහිල්ලා ඊට පස්සේ ඩෙස්ක්ටොප් එක ආයෙත් වෙනවා මෙතනින් මේක ක්ලික් කරලා ඕපන් කරාම මෙහෙම එනවා දැන් ඔක සෙන්ඩ් කරන්නයි තියෙන්නේ දැන් මේක මෙසර්ට යන එක අදාළ නැති හින්දා මම ඒක කට් කළා දොර මට එනවා හරි දන්න අයත් ඇත්තේ ඔය ක්‍රමයට තමයි යවන්න තියෙන්නේ හරි එහෙනම් ක්‍රම දෙකෙන් උත්සාහ කරලා බලන්න දැන් මේක එකපාරක් මගෙන් ආයෙත් ප්‍රශ්න අහලා නැහැ එකපාරක් මතක නැත්තම් මම රෙකෝඩින් එක දානවනේ ඉතින් බලන්න මගේ පරණ රෙකෝඩින් එකේ ලින්ක් එකක් දාන්න තියෙනවා නේද ඒකම දාන්නවා හරි දැන් තව මොන හරි ගැටලු තියෙනවා නම් කියන්න PowerPoint එකේ වෙන සම්බන්ධව මේක සම්බන්ධව ගැටලු නැහැ උත්සාහ කරලා බලමු අපි නේද පුළුවන් ද බැරිද කියලා බලමු එහෙමනම් හොඳයි ගොඩක් අය මේකට උත්සාහ කරයි කියලා කරලා තියෙනවා කරයි කියලා හිතෙනවා මේ විදියට පේන විදියට අපි දැන් අලුත් දෙයකට එන්න තියෙන්නේ අපිට තව කොටස් දෙකක් තියෙන්නේ අපිට සාමාන්‍යයෙන් කළා නම් පන්ති කරන වේගයේ වස්තු බොහෝ දුරට ආවරණය කරගෙන තියෙන්නේ ඊළඟ පාඩම ටිකක් අමාරුයි දැන් පාඩම ටිකක් අමාරුයි මේ වගේ ඔන්ලයින් කරලා මට බලන්න බෑ ඔයාලට කොච්චර දුරට මේක සාර්ථකව ගිහිල්ලා තියෙනවද කියලා ඉතින් ඒක නිසා අපි ටිකක් ෂෙයාර්ඩ් ડોකියුමන්ට් එකක තමයි ඊගාව පාර වැඩ කරන්නේ මේ වගේ නෙවෙයි ඔයාලට මේ ප්‍රතිචාර දක්වන්න පුළුවන් විදිහට හරි මම ලින්ක් එකක් මේවනවා ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා තමයි වැඩ කරන්න වෙන්නේ හරි දැන් මේක ගැටලු මොකුත් නැද්ද මේ වගේනේ අපි පේපර් එකක එකක් බලලා ඉමු 2019 පේපර් එක මේකට 20 පේපර් එක දාලා නේද ඒ අතරේ මට කියන්න තව පුතේ ඔයාලට මේ දවස්වල තියෙන ගැටලු IT සම්බන්ධව හෝ ටෙක්නොලොජි සම්බන්ධව තියෙන ගැටලු අපි කතා කරන්න ඕනේ. ඒතකොට තමයි ඔයාලට අපි මේවට හැම දෙයක්ම මේ අපේ සිලබස් එකේ කොහෙට හරි සම්බන්ධයි. මම ඒවා පැහැදිලි කරන්නම් ඒ අහනකොට ප්‍රශ්න. ඒ වගේ තියෙන ඕනෑම දෙයක් බය නැතුව ලැජ්ජ නැතුව අහන්න. ඔයාලට එක ප්‍රශ්නයක් නම් හිතා ගන්න බැයි නම් මැසේජ් එකක් දාන්න WhatsApp එකට අපි ඒවත් කතා කරමු ඈ හැමදාම එහෙම කරන්න මම නිතර කියනවා ඉතින් මේ පාඩමෙන් ප්‍රශ්නයක් තියෙද කියලා මම මේ පේපර් එක හොයාගෙන යනවා වෙන ප්‍රශ්නයක් අහලා තියෙනවා හරි
ඉලෙක්ට්‍රෝනික සමර්පණයකට හිස් කඩාවක් ඇතුල් කිරීමට අවශ්‍ය වෙලා තියෙනවා. අලුත් එකක් ගන්න ඕන වෙලා තියෙනවලු. මොන ෂෝට්කට් කී එකෙන්ද ගන්න පුළුවන් කියලා අහනවා. බලන්න පුළුවන් කෙනෙක් උත්තරේ දාන්න මේකට 1ද 2ද 3ද 4ද කියලා. අලුතෙන් කදාව කියන්නේ අර අපි හිස් ගත්ත කොටුව ස්ලයිඩ් එක. මෙන්න මේ જાති එකක් ගන්න ඕන කියලා කියනවා. තාම මෙතෙන්ට තව එකක් ගන්නවා. අපි ගිහිල්ලා නිව් ස්ලයිඩ් ගිහිල්ලා නිකන් නැත්තම් ඉන්සර්ට් වලක් තියෙනවා. එහෙම නැත්තම් මේ නිව් ස්ලයිඩ් මෙතන තියෙනවා. එහෙම නැත්තම් හෝම් එකකින් ගන්නත් පුළුවන්. හෝම් එකෙත් තියෙනවා අනිවාර්යෙන්. එතනනුත් ගත්තේ මේ අහන්නේ ෂෝට්කට් කී එක මොකද්ද කියලා. දැන් ගන්න පුළුවන් විදි ගොඩක් තියෙදි ෂෝට්කට් කී එකක් අහනවා අපේ. කෙටි මං යතුරක් කීබෝඩ් එකෙන් ගහන්න පුළුවන් එකක්. එකද දෙකද තුනද හතරද හිතන එකක් හරි කියන්න. එක. very good. එක්කෙනෙක් කියන සෙනාදි කියන එක කියලා. ඒක මං එකපාරක් කතා කළා මට මතක හැටියට බොහොම කෙටියෙන් මතක් කළේ ගොඩක් කිව්වේ නෑ. පුතේ අපි control බටන් එකත් එක්කලා keyboard එකේ එක කියලා කියන හිරුස්සේ. අපිට අපි control දැන් මෙතන තියෙන බටන් වලින් වාට මේ keyboard හරියට පේන්නේ නෑනේ. අපි keyboard එකේ කෙලවන තියෙන control බටන් එකත් එක්කලා n අකුර ඔන්න ඔබනවා දෙක කියපු උත්තරේ. n අකුර එබුවාම අපිට අලුතෙන් presentation එකක් open වෙන්නේ. හරිද සෙනක? අලුතෙන් presentation එකක් මේ presentation 1 කියලා අලුත් එකක් ආවේ. control n එක. එතකොට new කියන එක තමයි කියන්නේ. මේ මෙතන ගියාම new කියන එකේ shortcut key එක තමයි control n කියන්නේ. හැබැයි අපිට ඕනේ අලුත් slide එකක්. එහෙනම් control m මෙන්න බලන්න මෙතෙන්ට ස්ලයිඩ් එකක් ආවා. මම ගැහුවේ control එකත් එක්කලා control ඔබාගෙන ඔන්න m අකුර ගහනවා. ඔන්න ගහනවා. ගැව්වා. ගැව්වහම අලුතෙන් ස්ලයිඩ් එකක්. control m. මෙන්න මේක control දන m. මොකද n එක ගහන්නේ new document කියන්න. b ගහන්නේ bold කරන්න, v ගහන්නේ shift අනේ shift v කියලා shift v මේක shift එක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන්. එතකොට වෙන්නේ කැපිටල් සිම්පල් වෙන එකනේ shift එකේ බුවාම අකුරක් එක්කලා ඒ දෙක හරියන්නේ නැහැ. මේ දෙකෙන් එකක් තමයි එක හරි දෙක හරි තමයි. එතකොට එක දෙක එන්නේ අලුත් මේ ප්‍රසන්ටේෂන් එකක් ගන්න. ඒක නිසා උත්තරේට එන්නේ control m එක. මේ තියෙන යට එකේ 18ට අදාළ එකට බලන්න මම කරපු අයරින් මතක නම් වාට කියන්න පුළුවන්ද කියලා උත්තරය. දැන් බලාගෙන හිටියනේ දවස් දෙකක් විතර. මේ මෙහෙම තියෙන්නේ මොකේද කියලා අහන්නේ. සැකසුම 1 සැකසුම 2 මාරු කරන්න කොහොමද කියලා. මේ බලන්න මෙතන දැන් මේක බලන්න
මේක අපි කියන්නේ ලේඅවුට් එක කියලා නේද? මේකට කියනවා පිරිසැලසුම. පිරීලා තියෙන සැලැස්ම. හරි? කදා පිරිසැලසුම. එහෙනම් අපිට කදාව පිරීලා තියෙන සැලැස්ම පාවිච්චි කරලා තමයි මේ අවස්ථා දෙක මාරු කරන්න පුළුවන් ලේඅවුට් එක. පළවෙනි උත්තරයකට ඉරුස්සේ උත්තරය. මේ වගේ ඒවා ටිකක් තමයි අපිට සාමාන්‍යයෙන් එන්නේ. ඊට අමතරව වෙනවා ඔයාලා ප්‍රැක්ටිකල් කරලා තියෙනවද කියලා බලන්න මේ වගේ ප්‍රශ්න. මේ දෙක අතර තියෙන පොදු ලක්ෂණ නොවන්නේ. දැන් Word එකයි PowerPoint එකේ අතර තියෙන ලක්ෂණ නොවෙන්නේ මොනවද කියලා අහලා තියෙනවා. හරි? ඔය වගේ කාරණා ටික අහනවා. දැන් මම ඔයාලත් එක්ක එදා PowerPoint පටන් ගන්න කලින් මට පොඩ්ඩක් පැටළුණා පන්ති දෙකේ ඔයාලගේ පන්තියේද කියලා මතක නැහැ හරියටම. මේ PowerPoint හොඳ ගුණාංගයක් සහිත ඔයාලට කිව්වෙත් නෑ නේද? ප්‍රසන්ටේෂන් එකක් හදද්දී අපි අනුගමනය කරන්න ඕන දේවල් කීපයක්. ඔයාලගේ පෙළ පොතේත් මේ ටික තියෙනවා. හොඳ සමර්පණයක් හදද්දී අපි කරන්න ඕන දේවල් ටිකකුත් අපි කතා කරන්න ඕනේ. මේ දෙකේ පොදු ගුණාංගයක් නොවන්නේ පුතේ තැපැල් මුසුව කියන එක මේල් මර්ජ් කියන එක. අපි මේල් මර්ජ් එක වර්ඩ් එකේදී කළේ නැහැ. හිතුවක් ඇතුල් කරේ නැත්තේ. ඒක Excel එක කරලා තමයි මේල් මර්ජ් එක ඉවර කරන්නේ. නැත්නම් ඒක ටිකක් ගැටලු සහගත අනික මම කරන එක බලන් හිටියම කියලා ඔයාලට තේරෙන්නේ නැහැ. ඔයාලට මේක කරලා එකපාරක් හරි අත්දැක බලන්න පුළුවන් වුණොත් තමයි තේරෙන්නේ. එහෙම නැත්නම් නිකන් බලන් ඉන්න විතරයි වෙන්නේ ෆිල්ම් එකක් බලන් ඉන්නවා. ඒ බලන් ඉඳලා අමතක වෙලා යනවා. හරි? අපි එහෙනම් අද දැන් අද කොටස අපි ඉවර කරනවා මේකේ සමර්පණ ගුණාත්මක සමර්පණයක් හදද්දී අනුගමනය කරන්න ඕන දේවල් ටික කතා කරලා දැන් සමර්පණයක් හදන හැටි කියලා දුන්නා මට එවන්න කියලා කිව්වා එහෙනම් ඒක කොහොමද ගුණාත්මකව හදන්නේ කියන එක බලලා අපි අද කොටස ඉවර කරනවා ඊගව දවසේ පටන් ගන්නවාලත් එක්කලා Excel පාඩමකින් අපි අද එහෙනම් කොහොමද හොඳ සමර්පණයක් හදන්නේ කියන තැනට ප්‍රශ්නයක් අහලා තිබ්බා මම ටිකක් මගහැරලා ආවා මේක කරනොත් අහලා තිබුණු ප්‍රශ්නයක්මයි Google app එකක් කොහොමද කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරන්න කියලා. හරි? ඒක මම මගහැරලා ආවේ ඒක ගොඩක් අයට පොදු ප්‍රශ්නයක් නෙවෙයි හින්දා. මෙන්න මෙහෙම දෙයක් ඔයාලට කරන්න වෙනවා. ඒක ලේසියෙන් කරන්න බෑ. ඔයාලට හැබැයි මේ YouTube එකේ වීඩියෝ හොයලා ඉවරලා ඕන තරම් මේ ක්‍රම හොයාගන්න පුළුවන්. හරිද? ඒක අපිට Windows වලට කරන්න අමාරුයි. අපි ඒකට කියනවා Android emulator එකක් දාගන්න ඕන. Android emulator එකක් Windows වලට දාගන්න ඕනේ. PC කියලා කියනකොට අපි Android නේ දාන්නේ. මෙන්න මේ જાති list එකක් තියෙනවා DL player, Bluestick, LD player එක තියෙනවා. මේක දාලා එක්කෝ පුළුවන් මේ වැඩේ කරන්න. BlueStacks දාලා පුළුවන් game loop කියලා එකක් තියෙනවා. මේවා download කරන්න පුළුවන්. එතකොට මේකට ඔය Android game මේවා හරහා install කරන්න පුළුවන්. මේ වගේම ඕනෑ තරම් YouTube වීඩියෝ වල තියෙනවා කොහොමද Android එකක් දාගන්න කියලා මේ Android mobile app එකක් කම්පියුටර් එකට දාන්න කියලා. මේ උත්සාහ කරලා බලන්න. මේ ප්‍රශ්නය අහපු කෙනා මම නම් කියන්නේ නැහැ. ගොඩක් අපිට උත්තර දෙන්න ළමෙක් තමයි අහලා තියෙන්නේ. Andy use කරන්නත් පුළුවන්. Andy එක ගොඩක් අය use කරනවා මම දැකලා තියෙනවා. ඔය වගේ emulator එකක් දාලා තමයි මේ වැඩේ කරන්න පුළුවන්. Windows 7 වලට support කරනවා තියෙනවා. මේ හුඟක් Windows 7 වලට support කරනවා.
මේකේ සමහරට ගහලා ඇති. ඔයා ගිහලා සර්ච් කරලා බලන්න for Windows 7 කියන වචනේත් එක්කම emulate එකක් for Windows 7 කියලා. එතකොට ඔයාලට හොයාගන්න පුළුවන්. එහෙනම් මදි. මේ හොඳයි. මම බලන්න සවුන්ඩ් වැඩි කරලා හරි කතා කරන්න. මයික් එකක් නෝ හරි වෙලාද බලන්න. දැන් ඇහෙනවද මේ ගානට? නිරෝසි? හරි. ඕක තමයි තියෙන විකල්පය මේ අයනෝනේ. ඕක තමයි තියෙන විකල්පය අපිට වෙන විකල්පයක් නැහැ මේ Android application එහෙම නැත්නම් කම්පියුටර් එකට දාන්න නැතුව මොබයිල් වලට දාන්න හදාපු software කම්පියුටර් එකට install කරගන්න ඕනේ නම් කරන්න තියෙන දේ. හරි උත්සාහ කරලා බලන්න. අපි අවසාන කොටසට එමු අපේ පාඩමේ. අපි කතා කරන්නේ 6 වෙනි පාඩම. 7 වෙනි පාඩම කතා කරන්නේ 6 වදන් සැකසුම් 7 වෙනි පාඩම තමයි විද්‍යුත් ඉදිරිපත් කිරීම 8 9 තව පාඩම් දෙකයි අපිට තියෙන්නේ කතා කරන්න. ඒක නිසා හදිස්සියක් නැහැ අපි මේ අවුරුද්දේ පාඩම් දෙක කරගෙන යමු මේ විදියට. ඉතින් හොඳ ප්‍රසන්ටේෂන් එකක් හදන්න ඕනේ නම් අපිට අපි මොනවද කරන්න ඕනේ? හොඳ ප්‍රසන්ටේෂන් එකක් කිව්වහම පුතේ ගොඩාක් දේවල් තියෙන්න ඕනේ නැහැ. මොකද මේ ප්‍රසන්ටේෂන් එක පාවිච්චි කරන්නේ කවුද? ඔඩියන්ස් එකට, ඒ කියන්නේ බලන් ඉන්න අයට යමක් පැහැදිලිව ඒත්තු ගන්නන්න. එහෙම නැත්නම් පැහැදිලිව තේරෙන්න සලස්වන්නනේ පාවිච්චි කරන්නේ. ඉතින් අපි දන්න හැටියට සාමාන්‍යයෙන් හොඳ ප්‍රසන්ටර් කෙනෙක් හැටියට සලකනවා මේ Apple කම්පැනි එකේ හිටපු ලොක්කා ස්ටිව් ජොබ්ස්. දන්නවනේ Apple කම්පැනි එක හැදුවේ මෙන්න මෙයා. ඉතින් ස්ටිව් ජොබ්ස් තමයි හොඳම ප්‍රසන්ටර් විදිහට සලකන්නේ ලෝකෙ හිටපු. එයාට කියනවා මේ බෙස්ට් ප්‍රසන්ටර් කියලා. ඉතින් සමහර තැන්වල මේ ස්ටිව් ජොබ් ප්‍රසන්ටේෂන් ස්කිල් එහෙම නැත්නම් ප්‍රසන්ට් ලයික් ස්ටිව් ජොබ්ස් ඔය වගේ තියෙනවා. ගොඩක් තැන්වල මේ මෙයා ප්‍රසන්ටේෂන් කරනවා හොඳයි කියලා. හරි දැන් හැබැයි මෙයාගේ ප්‍රසන්ටේෂන් කරන Google එකකින් පවා අලුත් හැම ප්‍රසන්ටේෂන් එකකදී පාවිච්චි කරනවා. මෙයාගේ අපි දේශනේ අහන්න ඕනේ කමක් නැහැ බලමු. නකෝ මම වලට සවුන්ඩ් එකම ඇහෙන්න සලස්වන්න. ඇහෙන්නත් එක්කම මේක දාලා දෙන්න. ස්ටිව් ජොබ්ස් වගේ ප්‍රසන්ට් කරන්න. මේක ටිකක් පරණයි මොකද පුතේ ස්ටිව් ජොබ්ස් දැන් මැරිලාත් එක්ක ඔව් මේක නෑ පේනවනේ සවුන්ඩ් ඇහෙන්නේ නෑ නේද? Product comes along that changes everything. දැන් මෙයා And ප්‍රසන්ටේෂන් එක කරනවා. Apple has been, well, first of all, one's very බයි fortunate එයාගේ if you get to work on just one of these අනිත් පැත්තේ in your මෙයා career. ප්‍රසන්ටේෂන් එක ඒකේ Apple's been very අයිකන් එකක් fortunate. විතරයි දාලා තියෙන්නේ. It's been able to introduce a few of these into the එයාගේ world. ඇත්තේ තියෙනවා ප්‍රසන්ට් එකක් කන්ට්‍රෝල් කරන්න 1984 චූට් එක. ඒකට කියන්නේ ප්‍රසන්ටර් කියලා මම ඩිවයිස් එක ඉස්සරහදී පෙන්නන්න. It didn't එයා just මේ change ක්‍රමයෙන් එක Apple, එක Apple it changed the whole device computer කාලෙන් industry. කාලේ හදාපුවා පෙන්නනවා. ඒ කියන්නේ 84 මුලින්ම හදාපුවා.
පින්තූර විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. ගන්න සරලයි. රාත්‍රියේ In නැගිටින්න ඔබන්න. 2001, we introduced the first iPod. හොඳට මතක තියාගෙන ගිහිල්ලා And මොනවද ඒක තියෙන්නේ. It didn't just change the way we all listen to music. It changed the entire music industry. Well, today we're introducing 3 revolutionary products of this class. The first one is a widescreen iPod with touch controls. The second is a revolutionary mobile phone. And the third is a breakthrough internet communications device. So, අර අතේ තියෙන පොඩි device 3 එක. things. A පේනවද ඔයාලට? widescreen iPod animation with දාලා touch තියෙන controls, හැටි. a revolutionary mobile ඒතකොට මේක තමයි phone, presentation and a එකක් කරනවා කියලා breakthrough කියන්නේ. internet හරි communications ඔක්කොම ටික device. ඒකේ දාලා ඒක දිහා බලාගෙන ඒවා විස්තර කරන එක An නෙවෙයි. iPod, එහෙම presentation කරන අයත් a ඉන්නවා. phone, and an internet communicator. An iPod, a phone. Are you getting it? These are not 3 separate devices. A giant screen. නෝ ටික Now- ඉස්සරහට එවුවා. How are we going to communicate this? We don't want to. Now, you know, ඔව් one of the ඔච්චරයි තියෙන්නේ. pioneers of- පේනව නේද? අදාළ වචන ටිකයි තියෙන ඕන දේවල් බොහොම සරලව මූලික මට්ටමේ තියෙනවා. එතකොට ඔයාලා හතර ප්‍රසන්ටේෂන් එකක් මේ වගේ good skill ප්‍රසන්ටේෂන් එකක් වෙන්න ඕන. මම දැන් තව එකක් පෙන්නන්න මේ වගේම ඔයාලා දන්නවා ලෝකේ හොඳම education Monica, I system එකක්. just sent you the email with the client. හොඳම අධ්‍යාපනයේ තියෙන්නේ මේ ෆින්ලාන්තේ කියලා නේද? ඒතකොට මේ ෆින්ලාන්තේ අධ්‍යාපනය ගැන ඉන්න මහාචාර්යවරයෙක්ගේ දේශනයක්. එයා ප්‍රසන්ටේෂන් එකක් පාවිච්චි කරනවා. වැඩසටහන ඇතුලේ. බලන්න. මේ උඩ Good තියෙන evening. ස්ක්‍රීන් එක සාහිල්බර්ග් How are you? පාසෙ සාහිල්බර්ග් ෆින්ලාන්ත education Good. You know, I system came ගැන all the කියලා way දෙන්න from යන්නේ. Helsinki, Finland to New York to tell you about the virus. ඉතින් එයා පාවිච්චි කරන එක එක පින්තූර The කතාව reply ඇතුලේ. was that we have happy birds but angry people because of this. එයාගේ කතාවට ගැලපෙන චූටි පින්තූරයක් විතරයි ඒක පිටිපස්සේ all the තියෙන්නේ. children as a priority before, unlike those in that is traveling with the politicians, with the ministers and consultants from ඔන්න one බලන්න country to මෙයා another. කියනවා You have හොඳ to කතාවක්. shout out loud, all right? I want to hear some noise here, okay? So the numbers will come here. Just add the previous sum to එයා කියන පුතේ අපි දැන් අපේ ලංකාවේ ඉගෙන ගන්න විදිහට තරඟකාරීව ඉගෙනගෙන එක්කෙනෙක් පරත්තන්න ඉගෙනගෙන මොකද වෙන්නේ කියලා එහෙම කියන බලන්නකෝ අය පාවිච්චි කරන ප්‍රසන්ටේෂන් එක එකත් එක්කලා අනික ඔයාලා මේක කරලා බලන්න ඕන නම් චුට්ටක් try කරලා මේ ලස්සනයි මේක. the new number that is appearing. It's a very simple one. I normally do this with the primary school kids, so you can do it for sure. Okay. Primary school Are you ළමයි ready එකත් for කරන්න this? පුළුවන්. Okay. 1, 2, 3. එකතු කරන්න තියෙන්නේ. Now, you can do much better than this, all right? This is New York, all right? Give me some sound, all right? Now, come on. Louder. All right, so how much did you get? How many of you got 5,000? All right, good. Now, 3 other things that can happen. එයා කියන්නේ තරගයක් විදිහට මේක
තරගයට කියන්න කරන්න ගියොත් එහෙනම් වරද්ද ගන්නවා කියලා. ඒකෙන් පෙන්නුවේ බලන්න ඒකට පාවිච්චි කරපු ප්‍රසන්ටේෂන් එක කොච්චර සරලද කියලා. ඒකේ අර ගණන් වගේක් දෙන්න තරගයට එකතු කරලා කියන්නේ කොහොම හයියෙන් උත්තරේ කෑ ගහලා. නේ? ඒතකොට මෙන්න මේ වගේ පුතේ හොඳ ප්‍රසන්ටේෂන් එකක් කරද්දි මහා ගොඩක් දේවල් ප්‍රසන්ටේෂන් එකේ තියෙන්න ඕනේ නැහැ. හරිද? එහෙනම් ඔයාලා හදන ප්‍රසන්ටේෂන් එක ඔයාලට යමක් ඉදිරිපත් කරන්නනේ මේක දැන් හදන්නේ. මෙන්න මේක අපි හදද්දී මොන විදිහටද හදන්නේ? මොන වගේ ක්වොලිටි එකක්ද මේකේ තියෙන්න ඕනේ කියන එක තමයි අපි ඉගෙන ගන්න. ඔයාලගේ අච්චුපත අරගන්න ළඟ තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාලා දන්නවා සයිට් එකක් පෙළපොත ගන්න පුළුවන් නේද? මොකද EduPub එකෙන් මම මේක කලින් කියලා දීලා තියෙනවා. වසරේ සිංහල ෆේස්බුක් වලට ගියේ ඒකේ මම යනවා එතනින් තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන එකට. යා මේකේ පොත තියෙනවා. මේක උඩ ක්ලික් කරාම පෙළ පොත වලට ගන්න පුළුවන්. ඉතින් තැන් තැන් වල ගෙනියන්න බැරි වුණොත් එහෙම හදිස්සිය හරි පොත අමතක වෙලා ගියොත් මේ EduPub සයිට් එකට ගිහලා ඔයාලට පෙළ පොත ගන්න පුළුවන්. ඕනම වෙලාවක. මේක එකපාරක් අරගෙන ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගත්තොත් හැමදාම පොත් ටික ඔක්කොම හැම පොතම තියෙනවා එතන. ඔයාලා ඉස්කෝලෙන් හම්බෙච්ච හැම පොතක්ම තියෙනවා. right. මේක අපි ගියොත් මේ පාඩමට සමර්පණ ගැන තියෙන එකට 6 වෙනි 7 වෙනි පාඩම sorry 7 නෙමෙයි අපිට 8 වෙනි පාඩම කරේ 7 ඇරලානේ කළේ ඔයාලට Excel එක කළේ නැහැ PowerPoint කළේ අරකට එක්කම නේද මෙන්න මේකේ සමර්පණ කියන්නේ මොනවද ඉලෙක්ට්‍රොනික සමර්පණ කියන එක දිගට විස්තරය තියෙනවා මෙන්න මෙතන තියෙනවා ගුණාත්මක සමර්පණයක අඩංගු වූ යුතු ලක්ෂණ කියලා කොටසක් 8.2 හරි මෙන්න මේ ටික තමයි මම විස්තර කරන්න යන්නේ. මේක ඔයාලා බලා ගන්න. මේකත් එක්කලා මම විස්තර කරද්දී පොඩ්ඩක් වෙනස් විදිහකට මම මේක කියනවා. මතක තියාගන්න ලේසි කියලා මට හිතෙනවා මේ විදිහට. බලන්න ඔයාලා ඒක බලලා මට උත්තර දෙන්න. මේකට සූර්ණ හොම් ඉවරයි. දැන් සයින් තව ටිකක් එදියන්න එපා. ගුණාත්මක සමර්පණයක ලක්ෂණ. පළවෙනි එක අපිට ගන්න පුළුවන් පුතේ මේක දැන් වැදගත්ම දේ තමයි අපි හදාගත්ත ප්‍රසන්ටේෂන් එක නිවැරදි වෙන්න ඕනේ. නිවැරදි බව. මොනවද නිවැරදි වෙන්න ඕනේ? කියන්න බලන්න දැන්. ඔයාලා මේක ලියාගත්ත කමක් නැහැ වෙනම ඕනේ නම් සටහනක් විදියට ගුණාත්මක සමර්පණයක ලක්ෂණ පළවෙනි එක නිවැරදි බව. නිවැරදි වෙන්න ඕනේ මොනවද? පොතේ ලියා ගන්නවද? පොතේ ලියාගත්තට කමක් නැහැ. පොතේ ලියන්න පුතේ දැන් ඔක දැන් අපිට පිළිවෙල පොත හොයන්න බෑ මොකද ප්‍රැක්ටිකල් කරන්නේ ඔක ලිව්වේ නැහැ අපි එකක්වත්. එකක් ලියන්න දෙන්න බෑ මට මේ. විද්‍යාර්ථී එක්ක නිසා ඔයාලා මේක ලියා ගන්න. සමර්පණ ගැන කතා කරලා මාතෘකාව ඉලෙක්ට්‍රොනික සමර්පණ නැත්නම් වෙනම ලිව්වක් කමන්නේ තියෙන තැන ගුණාත්මක සමර්පණයක ලක්ෂණ. ප්‍රසන්ටේෂන් එක තියෙනවා දේවල්. අපි දැක්කේවා වගේ. පළවෙනි දේ තමයි නිවැරදි බව. නිවැරදි බව කිව්වහම මොනවද නිවැරදි වෙන්න ඕනේ? ටෙක්ස්ට් බුක් එක කිව්වත් ඔයාලට හම්බ වෙනවා නිවැරදි වෙන්න ඕනේ දේවල් මොනවද කියලා. මොනවද? මේ මෙතන කියලා තියෙනවා. අක්ෂර වින්‍යාසය හා භාෂා යෙදූම් නිවැරදි වෙන්න ඕනේ. මොකද අපි ප්‍රසන්ටේෂන් එකක් බලද්දී නැත්නම් අපි බෝඩ් එකක් කියවද්දී අපි හිතන්නේ ඒකේ තියෙන්නේ හරිම විදියට කියලා. නේද? ඒක නිසා අක්ෂර වින්‍යාසය ඊළඟට භාෂාව භාවිතය
දැන් මේ වගේ වල උදව්වටත් දෙනවනේ පුතේ මේක ඉන්නවනේ මේ අකුරු වැරදි නම් හදලා දෙන්න ඉන්නවනේ එකක්. හැබැයි සිංහල වල දැන් වැඩියෙන් බලන්නේ නැහැ. මගේ කම්පියුටරේ නම් සිංහල අකුරුත් බලලා දෙනවා. මේක මෙතන සිංහල දාලා දුන්නා. මේ සිංහල අකුරුත් හරිද වැරදිද කියලා බලලා දෙනවා. තාම නම් සර්ච් උනේ නැහැ. රිවිව් වල තියෙන්නේ රිවිව් වල තියෙන ස්පෙලින් කියලා ඔප්ෂන් එකක්. ස්පෙලින් චෙක් කරන්න පුළුවන්. අයි මේක සිංහල චෙක් කරේ නැත්තේ. සිංහලත් බලන්න නැත්නම් ඔයාලට හිතලා හොයලා අක්ෂර ටික හරියට ලියන්න. එහෙනම් පළවෙනි දේ නිවැරදි වෙනවනේ අක්ෂර වින්‍යාසයේ භාෂා භාවිතය. ඊළඟ වැදගත් දේ තමයි පුතේ අන්තර්ගත කරුණු. ඒක සමහරට අපි අතින් වැරදි වෙන්න පුළුවන්. ඒක නමුත් ඔයා දන්න උපරිමයෙන් නිවැරදි වෙන්න ඕන. තව මොනවද නිවැරදි වෙන්න ඕන කියලා හිතන්න. ප්‍රසන්ටේෂන් එකක් හදද්දී ගුණාත්මකව තියෙන. අක්ෂර වින්‍යාසය නිවැරදි වෙන්න ඕනේ. භාෂා භාවිතය නිවැරදි වෙන්න ඕනේ. අන්තර්ගත කරුණු නිවැරදි වෙන්න ඕනේ. right. ඔව්. සරල බව. අපි ඒක තව තැනකදී ගමු අපි. නිවැරදි බව කියන කාරණාව ටිකක් සරල බව හරි හිස්සේ. ඒක මම වෙනම අරගන්නවා. අපි නිවැරදි භවයේදී අන්තර්ගත කරුණු භාෂාව අක්ෂර වින්‍යාසය ඊට අමතරව පුතේ මොනවා හරි ගණනය කිරීමක් මේකේ දාලා තියෙනවා නම් සංඛ්‍යා ලේඛන දත්ත මොනවා හරි දාලා තියෙනවා නම් ඒවා කරුණු කියලා ගන්නත් පුළුවන්. ප්‍රස්තාර කියලා දාලා තියෙන්නේ. මේක අකුරු වැරදියට එන්නේ. මේ වගේ නිවැරදි වෙන්න ඕනේ. ඊළඟට වැරදි කියන්නේ දෙවෙනි එක පැහැදිලි බව. පැහැදිලි බව. නිවැරදි බව තියෙනවා නිවැරදි අර කරුණ නිවැරදි වෙනවා. පැහැදිලි වෙද්දි මොනවද පැහැදිලි වෙන්න ඕනේ? අක්ෂර අක්ෂර වල වර්ණය හා ප්‍රමාණය අපි සැලකිලිමත් වෙන්න ඕනේ පැහැදිලි බවට. දැන් අක්ෂර කියවන්න පුළුවන් තරම් ලොකු වෙන්න ඕනේ. ඊළඟට ඒකේ අකුරු පැහැදිලිව පාට පේන්න ඕනේ. දැන් මම මේකට දැන් මේ කළු සුදු පසුදු මේ කළු පාටින්නේ දාලා තියෙන්නේ. මම මේක කහ පාටින් වගේ ලිව්වොත් එහෙම. දැන් මේක පේන්නේ නැහැ නේ ඔයාලට කියව ගන්න බෑ නේද? මටත් තමයි. ඒකට ඒ වගේ ඒවා දාන්නේ. සාමාන්‍යයෙන් වර්ණ යොදද්දී අපි වර්ණ යොදන එක ගැනත් හිතන්න ඕනේ. දැන් රතු පාට වගේ වර්ණ දැම්මහමත් අමාරුයි. මේක නම් එහෙම ලොකු ගැටලුවක් නැහැ. මේක අදාළ ප්‍රමාණයට විතරක් තිබ්බහම ඇති. අනවශ්‍ය දෙයට රතු පාට දැම්මහම ප්‍රසන්ටේෂන් වලට හැට ටිකක් අමාරුයි. වර්ණවලේ පහළම තියෙන වර්ණය. අදාළ අක්ෂරවල තරම සහ මේ ප්‍රමාණය වර්ණ සහ ප්‍රමාණය පැහැදිලි බවට අදාළ වෙනවා. ඊට පස්සේ අපි මේකට රූප එහෙම මොනවා හරි යොදා ගන්නවා නම් ඒ රූප ප්‍රස්තාර ඒ වගේ දේවල් වල විශාලත්වය වැදගත් වෙනවා.
රූපා ප්‍රස්ථාර වගේ ආදී විශාලත්වය වැදගත් වෙනවා. පැහැදිලි බවට. පසුබිමට වර්ණ යොදනවා නම් මෙන්න මේවා හොඳට සංකලනය කරගන්න ඕන. පැහැදිලි වර්ණයක් දැන් පසුබිමට අපි දාන එක ඒකේ තියෙන රූපත් එක්කලා හොඳින් මැච් වෙලා තියෙන්න ඕනේ. ඒක නොගැලපෙනවා නම් අපි පැහැදිලි බව අපේ නැතුව යන්න පුළුවන්. ඊට පස්සේ ගුණාත්මක රූප අපි පාවිච්චි කරන්න ඕනේ. මොකක් හරි චූඩ පින්තූරයක් අරන් බොඳ වෙච්ච එකක් මේකට දාලා විශාල කරලා දැන් හිතමුකෝ අපි ඔන්න ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ගන්නවා පින්තූරයක්. අපි දැන් මේ වගේ චූඩ පින්තූරයක් මට ලස්සනයි කියලා හිතනවා මේ පින්තූරේ. මම යන ඔක්කොම බලන්න. අද ලස්සන ෆිල්ම් එකක් ගියා හිරු එකේ කලිනුත් ගිහින් තියෙනවා මම හිතන්නේ. හොඳ මේ පින්තූරේ ලස්සනයි කියලා. මේ අත්වෙන පින්තූරේ මම ඉස්සලා හිතුවේ මේක අහම කොපියක් අරගෙන කොපි ඉමේජ් මේක දැන් ප්‍රසන්ටේෂන් එකට දාගෙන මගේ වෙනවා. ඊට පස්සේ මට මේකට ලොකුට පේන්න ඕනේ නම් මේක අහම විශාල කරනවා. තරමක් පේන නැති හැබැයි ඉච්චර මම පැහැදිලි බවක් නෑ. නමුත් මේ පින්තූරේ ඇත්තටම බලද්දි අමාරුයි ඇහැට. මේක ලොකු වුණාට. මොකද මේ පින්තූරේ ක්වොලිටි එක නැහැ. අර ඔයාලට දැන් මේක පොඩ්ඩක් ෆේඩ් වෙලා ඉන්න හින්දා කොහොමත් පේනවද දන්නේ නැහැ හොඳට. වගේ. නමුත් කොහොමද හොඳට පේන්නේ නැද්ද දන්නේ නැහැ එක්කෝ. නමුත් මේ පින්තූරේ කුඩා එකන්නේ අරගෙන දාලා තියෙන එහෙම හරියන්නේ නැහැ. අපි ඒක නිසා හොඳ පින්තූරයක් අපේ ප්‍රසන්ටේෂන් එකට හොඳ පින්තූර දාන්න ඕනේ. කට්ටියට බැලුවහම එපා වෙන්නේ නැති වෙන්නස්. පැහැදිලි බව හොඳට තියෙනවා. ඒක වල කොහොමද Google එකේ ලොකු පින්තූර සර්ච් කරන්නේ? අපි ලස්සන පින්තූර ලොකු ඒවා ගන්න ඕන නම් මේකේ තියෙනවා පුතේ වැටෙනවා මේකේ සයිස් එක තරම කොච්චරද කියලා. ඒක ඔයාලට ඕන නම් නිශ්චිතව තෝරන්න පුළුවන් මේ මෙවලම් කියන තැනට ගිහිල්ලා මෙතන තියෙන මෙවලම් කියන තැනට ගිහිල්ලා තරම කියලා එකක් තියෙනවා. මෙන්න මෙතනින් විශාලකින් ප්‍රමාණය දුන්නාම එතකොට මෙයා අපිට තෝරලා දෙන්නේ තරමින් විශාල පින්තූර විතරයි. දැන් අපිට එකක් ක්ලික් කරාම මෙතන විශාලත්වය මෙහෙම පේනවා. ඔච්චර මේක විශාලයිද කියලා මේ ඉමේජ් එක. ඊට පස්සේ ඒක කොපි කරලා ගත්තා. ඒක සමහර කොපි වෙන ටිකක් වෙලා යයි. උනාට පැහැදිලි බව හොඳට තියෙනවා. දැන් මේක ගොඩක් ලස්සනට අපේ ප්‍රසන්ටේෂන් එකට ගන්නවා. බලන්න. මම ඒ වගේ ඒවා ගැනත් හිතන්න ඕනේ. එහෙනම් පසුබිම සහ යොදා. දැන් මේක උඩ අක්ෂර යොදනවා නම් මොනවා හරි ඒවා ඒ පසුබිමට ගැලපෙන්න යොදන්න. ඊළඟ කාරණාව. අදාළ බව. මම හිරුසු කියපු සරල බව කියන එකට එනවා. හරි? අදාළ බව කියන්නේ මොකක්ද? මේ තියෙන අන්තර්ගතය ඒ කියන කාරණාවට අදාළ වෙන්න ඕන. එතකොට මේක අන්තර්ගත කරලා තියෙන රූප ඒ වගේ දේවල් හැම එකක්ම අපි ඉදිරිපත් කරන ඒ අන්තර්ගතයට අදාළ වෙන්න ඕන.
කරුණු හා අදාළ විය යුතුය. එතකොට අපි මේ අදාළ රූප යොදා ගන්න ඕන පුතේ. අනවශ්‍යව දාලා හරියන්නේ නැහැ. දැන් මෙතන අදාළ ශබ්ද යොදන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ ශබ්ද ගන්නවා. මේ හැම දෙයක්ම අදාළයි. රූප, ශබ්ද, වර්ණ මේ හැම එකක්ම අන්තර්ගතයට අදාළ වෙන විදිහට තියෙන්න ඕනේ. දැන් වර්ණ කියන දේවල් නම් ටිකක් අන්තර්ගතයට අදාළමද කියලා හොයන්න අමාරුයි. නමුත් අර දැකලා තියෙනවා ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම බලද්දි දැන් බලන්න හොඳ කල්පනාවෙන් බැලුවොත් නෙස්ට් මෝල් ඇඩ් එකක් බැලුවොත් ඒකේ නළුව ඇඳන් ඉන්නේ තැඹිලි පාට වගේ වගේ නිල් පාට තැඹිලි පාට වගේ කහ පාට වගේ වගේ. ටීවී ඇඩ් එකක් බැලුවොත් රතු පාටේ වැඳන් නේද? ඒකේ ලේබල් එකේ තියෙන පාට තමයි වැඩිපුරම නළුව ඇඳන් ඉන්නේ. ඒතකොට ඒ වර්ණයත් අදාළව තමයි හදලා තියෙන්නේ. බොරු නම් බලන්න ඊගොත ටීවී බලද්දි හැම ඇඩ්වර්ටයිස්මන්ට් එකකම මේ රංගපාන කට්ටිය සහ පසුබිමේ තියෙන වර්ණ ඒ නිෂ්පාදනය ගැන යාලා කියන නිෂ්පාදනයට අදාළව තමයි තියෙන්නේ සංකලනය කරලා තියෙන්නේ. ඒකට අපිත් මේ හොඳ ප්‍රසන්ටේෂන් එකක් හදද්දී ඕන මතක තියාගන්න මේ වර්ණ ගැනත් හිතන්න ඕනේ. මේවා අදාළව තමයි හදාගන්න ඕනේ ඒ කියන අන්තර්ගතයට. අපි ඉදිරිපත් කරන්නේ යන දෙයට. ඒකට ඕන ෆර්දර් දවසක හොඳ ප්‍රසන්ටේෂන් එකක් කරાવી. රූප, ශබ්ද කියන දෙකත් එහෙමමයි. දැන් නිදහස් පරිසරයක් නැත්නම් මුහුදු වෙරළක් ගැන හරි මුහුදක් ගැන වගේ හදනවා නම් ප්‍රසන්ටේෂන් එකක මුහුදු වල ඇහෙන ශබ්ද එන්න ඕන මිසක් එතන මේ කුරුල්ල කෑ ගහන වනාන්තරයේ ශබ්ද ඇවිල්ලා හරියන්නේ නැහැ නේද? නගරයක් ගැන ප්‍රසන්ටේෂන් එකක් කරනවා නම් නැත්නම් මේ වායු දූෂණය ගැන ප්‍රසන්ටේෂන් එකක් කරනවා නම් කුරුළු නාද ඒකට මෙහෙම කුරුළු නාද තිබ්බ දැන් නැතුව ගියා වගේ දාන්න ඕන. නමුත් ඒ පරිසරය දැන් ඒක පෙන්වන්න හදන දෙයට යොදන ශබ්ද අදාළ වෙන්න ඕනේ. රූප නම් අය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. රූප හරියටම අදාළ නොවුනොත් එහෙම වැරදි අදහසක් තමයි කෙලින්ම ඔළුවට යන්නේ. දැන් අපි කියන්න ඕනේ කාට හරි මේ sad people කියලා මම නිකන් දුක හිතලා ඉන්න මිනිස්සු ඉන්න එකක් ඕන වෙච්ච ලාව අපි මෙහෙම බලලා ඉවරලා මේකට අදාළ දුකෙන් ඉන්නවා වගේ පේන කෙනෙක් එනවා නම් එහෙම එකක් දාන්න ඕනේ. හරි? ඔය මේ වගේ බලද්දි පේනවා. sad people කෙනෙක් දාන්න ඕන තැනට අපි දානවා නිකන් මේ අපි නිකන් අපි අර වචන දාන්න නැතුව බාගෙට සර්ච් කරලා ඉවරලා මිනිස්සු කනගාටුවෙන් ඉන්න මිනිස්සු කියලා මේක දිහා පොඩ්ඩක් බලලා ඉවර වෙලා ඉන්ටර්නෙට් එකෙන් දැන් අර වචන ගෙවෙන්නේ නැතුවම අපිට හිතෙන්නේ මේ වගේ නිකන් දුකෙන් ඉන්නවා වගේ මට හිතෙනවා කියලා හිතන එකක් දානවා. මේකත් නම් ඔන්න හරියනවා ටිකක් වගේ. ඉතින් ඒ වගේ අපි අදාළ පින්තූර දාගන්න වෙනවා. නේද? නැත්නම් සමහර අපි දැකලා දෙනවා සමහර ඒවල කොටි කියන හරි මේ ටයිගර් ගැන උගන්වන්න ගිහිල්ලා කොටිය ගැන උගන්වන්න ගිහිල්ලා කොටි නැතුව පූසෝ දාපුවා තියෙනවා. දැන් ඉස්සර නම් ඔහොම ඒවා තිබුණා හරියටවත් හේතු පුතේ මේ පින්තූර හොයාගන්නේ නැහැ වැඩි. හරි? ඔය වගේ වෙලා තියෙන එකක් තමයි මේ දැන් මේ වගේ පින්තූරයක් දැම්මහම එකපාරට මේක රුවන්වැලි සෑය කියලා දාන්න පුළුවන් ඕන නම් මේ කාටද එකපාරටම හිතා ගන්න බෑනේ. ඒ අපි රුවන්වැලි සෑය ගැන පින්තූරයක් දාන්න කියලා මෙහෙම තියෙන එකක් අරන් දානවා. හැබැයි ඉතින් කාටද මේ පොඩ්ඩක් ඉමේජ් එක ලෝ කරලා හරි දාන්න කෙනෙක් හරි බැලුවහම තේරෙනවා මේ රුවන්වැලි සෑය නෙවෙයිනේ දාලා තියෙන්නේ කියලා. කිරි විහෙරණ දාලා තියෙන්නේ අපි නිකන් චෛත්‍ය
ඉතින් ඒ වගේ අපි දාද්දී මේක නිවැරදි බවටත් අදාළයි මම අර කිව්ව අන්තර්ගතය නිවැරදි වෙන්න ඕන කියලා. ඒ වගේම තමයි මේකටත් අපිට ගන්න පුළුවන් අදාළ බව කියන එක. ඒකට අදාළ එකක් දාන්න ඕන. නිකන් චෛත්‍ය ගැන කියන්න ගුණා නම් ගැටලුවක් නැහැ. චෛත්‍ය වල හැඩ ගැන කියන. ඒ වගේ තියෙනවනේ කීකව හදද්දී. මේ ගැන හිතලා දාන්න ඕන. ඒ ටික තමයි ඒකෙදි වැදගත් වෙන්නේ. ඊළඟට අර කිව්වාගේ සරල බව. එහෙම නැත්නම් පැහැදිලි බව. දෙකම අපිට ගන්න පුළුවන්. ඒක කාරණාව. මේක අපි මෙතන ගත්ත පැහැදිලි බව එකක්. ඒ පැහැදිලි බවට තමයි මේ සරල බව එකතු වෙන්නේ. එතකොට අර කිව්වාගේ සරල බව දැන් මොකද්ද පැහැදිලි බවෙන් වෙනස් වෙන්නේ? පැහැදිලි බව කියලා දාලා තියෙන හිරුස්සි ඉන්නවනේ තාම. මොකද්ද පැහැදිලි බව කියලා අපි මෙතනදී කතා කරන්නේ. මේකේ කරුණු ගොඩක් තියෙනවා පුතේ. එකක් තමයි අන්තර්ගතය සීමා කරනවා. පැහැදිලිව පේන්න අන්තර්ගතයේ සීමා කරන්න පුළුවන්. දැන් මේකේදී අක්ෂර වල ප්‍රමාණය හා වර්ණය ගද්දී අපි සාමාන්‍යයෙන් කියනවා මේ එක පේලියකට වචන 7යි උපරිම කියලා. සාමාන්‍ය 6 නම් මේ කතාව කියලාත් කියනවා. පේලි 6යි වචන 6යි කියලාත් කියනවා. ඔයාලගේ පෙළ පොතේ තියෙනවා ඔක විශේෂයෙන් බලන්න. මේ වචන 6ක් 9ක් ප්‍රමාණයක් තියෙන්න ඕන කියලා කියනවා. පේලිත් එහෙමයි. අපි දැන් මේකේ තියෙන අන්තර්ගතය ගොඩාක් දාන්න නැතුව 7 to 7 කියලා කියනවා. සාමාන්‍යයෙන් අදහසක් තියෙනවා. පේලිහ මෙන්න මේකත් සරල බවට අදාළයි. දැන් අපේ දැන් අර මම වලට පෙන්නන ප්‍රසන්ටේෂන් ඔක්කොම කල්පනා කරලා බලන්න හදපු අය කියනවා. ඒක කියන්නේ විශාල ආයතනයක පිරිසකට කියලා මේ ඉහළම තැන් වල කරන ප්‍රසන්ටේෂන් එකක් කරනවා නම් ගිහිල්ලා කරන්න පුළුවන් ඉහළම තැනක් තමයි TED එක. ලංකාවෙත් කරපුවා කීපයක් තියෙනවා TED එකේ. TED Talks කියලා කියනවා. ඒකේ කරපු ප්‍රසන්ටේෂන් එකක් තමයි මම අර පස්සේ පෙන්නුවේ. TED එකේ ගිහිල්ලා කතා කරන එක. ඉතින් මේ වගේ තැනක කරන ප්‍රසන්ටේෂන් එක. මේක ප්‍රසන්ට් කරන්න ගිහින් ලංකාවේ කීප දෙනා ඉන්නේ. සාමක ප්‍රනාන්දු ඉන්නවා. කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මේ වගේ එකක් කරන ප්‍රසන්ට් එකක් නැත්නම් මේ වගේ එකක් කරන ඉදිරිපත් කිරීමකටත් ඔය වගේ සරලයි ප්‍රසන්ටේෂන් එක කලින් දැක්කනේ. ඉතින් ඒක නිසා අපි හදන ප්‍රසන්ටේෂන් එක පේලි වචන 7ක වගේ ප්‍රමාණයක් තමයි 7 to 7 කියලා කියනවා. 7 by 7 කියලා කියනවා. තියාගන්න එක තමයි වඩා සුදුසු. එතකොට ඒක මේකෙදිත් අදාළයි. අන්තර්ගතයේ සරල වෙන්න ඕනේ. අනවශ්‍ය විදිහට මේක ෆික්ස් කරලා ඒක කොහොම දාලා ප්‍රසන්ටේෂන් එකක් හදුනා කියලා දාන්න පුළුවන් තරම් දාලා ඉවරලා හදන්නේ නැහැ. ස්ලයිඩ් එකට දරා ගන්න පුළුවන් තරමේ පින්තූර විශාලත්වය ඒක කරලා තමයි මේක හදන්නේ. හරි. ඊළඟට අපි මේකට දාන ඕනේ සජීවීකරණ ඇනිමේෂන් ඒව බොහොම සරලයි. සජීවීකරණ හා සංක්‍රාන්ති. දැන් මට හොඳටම ඇනිමේෂන් දාන්න පුළුවන්. හරි. එහෙමයි කියලා මම
ඇනිමේෂන් හදලා නිකන් මේක බලද්දි කැරකිලා එනවා, පෙරලිලා එනවා, කැඩිලා එනවා. අකුරෙන් ඔහොම දාලා මේක බලන් ඉන්න කෙනාට නිකන් මොංගල් වෙනවා කියන්නේ. ඒ ක්‍රමයට මේක හැදුවොත් කියන ටික වෙලාවකදී බලන් ඉන්න කෙනාට එපා වෙනවා මේක දිහා බලන් ඉන්න. මෙහෙ වැටෙනවා සුදු වෙනවා. දැන් එහෙම තැනක් ඕන තැනකට යොදා ගන්න තමයි තියෙන්නේ. අපි දැක්ක මේ ඇනිමේෂන් දැන් ට්‍රාන්සිෂන් කියන්නේ ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට මාරු වෙන එක. අදාස් සංක්‍රාන්ති කියන්නේ. ඔය වගේ ෂේප් එකේ මාරු වෙන. මේක ගොඩක් සරලව තමයි තියෙන්නේ. මෙහෙට චේන්ජ් වෙලා එනවා. ඉතින් මේක තව අපහසුතාවක් තියෙනවා බලන්න. දැන් මේ වගේවත් තියෙනවා. ඔන්න නිකන් පොඩ්ඩක් ඇස්වලට අමාරුයි සමහරට මේ වගේ. ඒකින්ද අපි සංක්‍රාන්ති ගද්දි නිකන් මූලික මට්ටමින් සරල වෙන සංක්‍රාන්තික අදාළ තැන හැටියට යොදා ගන්න සමහර තැනකදී අර වගේ හොඳයි. නැත්තම් දාන්න හේතුවක් නැහැ. මේ ප්ලෑන් එකක් නිකන් උඩට තල්ලු වෙලා යනවා වගේ විතරයි. ඉතින් අන් එහෙම නැත්තම් zoom වෙලා යනවා. මූලික සරල මට්ටමේ සංක්‍රාන්ති සහ සජීවීකරණ පාවිච්චි කරාම ටිකක් මේක බලන් ඉන්න කෙනාට උනත් එපා වෙන්නේ නැහැ. ඇහැට අමාරු නැහැ. ඒකේ සරල බව තියාගන්න. ඊළඟට යොදා ගන්න අකුරු වල හැඩ මේ වගේ දේවල් වල සරල බව තියාගන්න ඕනේ. අදාළ ප්‍රමාණය සජීවීකරණ තරමක් තියෙනවා. වර්ණ භාවිතා කිරීමේදී මේක ටිකක් සරල කරන්න ඕනේ. මේකට බෑග්ග්‍රවුන්ඩ් දාන්න පුළුවන් කියලා මෙතන ඩිසයින් තියෙනවා. ඩිසයින් දාන්න පුළුවන් වුණා කියලා. ඕනෝට වැඩි සංකීර්ණයකට දැන් මෙතන ඩිසයින් කීපයක් තියෙන්නේ. දාන්න පුළුවන් කියලා ඕන් නැති තරම් මේව එකතු කරන්න යන්නේ නැහැ. අදාළ අන්තර්ගතයට ගැලපෙන්න විතර ඩිසයින් එකතු කරනවා. හරි. එතකොට ඔන්න අපි දැන් දන්නවා සාමාන්‍ය ප්‍රසන්ටේෂන් එකක් හදා ගන්නවා වගේම මේකේ තියෙන ඕන දේවල්. දැන් මේකෙදි කියනවා ෆොන්ට් සයිස් එක 32කටවත් ගේන්න කියලා. දැන් බලමු අපි අරන් තියෙන වල කීය තියෙනවද කියලා. දැන් මෙතන ෆොන්ට් සයිස් එක මම 40 දාලා තියෙනවා. අඩුම 32කවත් දාන්න කියලා කියනවා. නැත්තම් පේන්නේ නැහැ. මෙතන 36 තියෙන්නේ. 34. නේද? චූටියට ලියලා වැඩක් නැහැ. ඉතින් ප්‍රසන්ටේෂන් එකෙන් දැන් මෙතන මොනවා හරි ලියුවොත් එහෙම බලන්න බෑ. මදේ විශාලත්වය මේක ආල්මෝස්ට් 32වත් පන්නන්න ඕන කියලා කියන්නේ මේගොල්ලෝ. ඒගොල්ලෝ විශාලත්වය. අක්ෂර වින්‍යාසය නිවැරදි වෙන්න ඕන. පින්තූර වර්ණ ප්‍රස්තාර ඇතුළත් කරලා අන්තර්ගතය පැහැදිලි කරන්න ඕන කියලා කියනවා. පැහැදිලි වෙන්න හේතු වෙනවා. වර්ණ යොදද්දී අනවශ්‍ය විදිහට රතු පාට පසුබිම් වර්ණ යොදා ගන්න එපා කියලා කියනවා. චලන එක් කරන්න නම් කදාවකට එකක් විතරක් ඇතුළත් කරන්න කියලා කියනවා. ඊළඟට අදාළ බව. අරමුණු ඉලක්කගත කරනවා කියලා කියන පුතේ අදාළ බව. අනවශ්‍ය දේවල් එකතු කරන්නේ නැතුව හිතන කෙනාට පැටලෙන්නේ නැති වෙන්න අදාළ දේවල් විතරක් දාන්න ඕන. හරි? අදාළ බව නැතුව දැම්මොත් එහෙම බලන් ඉන්න කෙනාට පැටලෙනවා මේ දේවල්. ඉතින් ওই ටික තමයි ප්‍රසන්ටේෂන් එක හොඳට හදාද්දි ඔයාලා හිතන්න. දැන් බලමු එහෙනම් ඔයාලා හදන ප්‍රසන්ටේෂන් එකත් මේ දේවල් ගැන හිතලා හදලා එවයිද කියලා. right? අද පොඩි වෙලාවක් මුලදී ප්‍රමාදයක් වුණා. තාක්ෂණික ගැටලුවකුත් ආපු නිසා හරි. කොහොම වුණත් අපි ඊගව දවසේ අමාරු පාඩමකට යන්නේ. මේක මට ඒක නිසා හදලා ඉවර කරලා එවන්න. කල් තියාගන්න එපා, එකතු කරගන්න එපා වැඩ. මම ඉවන විදිහ කිව්වා කාටරි ගැටලුවක් වුණොත් WhatsApp වලින් මාව සම්බන්ධ කරගන්න. ගැටලුව වෙච්ච වෙලාවේ මම බලන්නම් ඒ සෙනින් උත්තර දෙන්න පුළුවන්ද කියලා. හැබැයි ප්‍රශ්න අහදී හැමතිස්සෙම මේ හොනුමුල් මේ නැනසලේ පන්ති කියලා අහන්න. නැත්තම් මට මතකත් මේක පාට මොකද්ද අහන්න හදන්නේ කියලා. ඒ වගේ මැසේජ් ගොඩක් එන හින්දා WhatsApp වල මගේ හැරෙන්නත් පුළුවන්. එහෙම වුණොත් දෙපාර තුන් පාර හරි මැසේජ් දාලා අහගන්න. මේක මෙහෙම ප්‍රශ්න අහන අය දන්නවා. හරි? අහගන්න විදිය වදයක් කියලා හිතන්නකෝ ප්‍රශ්න කරලා අහගන්න. හොඳයි. එහෙනම් අද දවසේ අපිට නවත්තන්න පුළුවන් මෙතනින්. මම ඉස්සෙත් රෙකෝඩින් එකක් දාන්නම්. හැමෝටම ආයුබෝවන්. සුබ රාත්‍රියක්. පරිස්සමෙන් ඉන්න.